රංගන අයිබෝන් සුබ දැසනක්. අයිබෝන් චාමික සුබ දැසනක්. ලක්ෂයක් ඇවිල්ලා කියලා දන්නවද? ඒ කියන්නේ වයිසි account එකට සල්ලි ආව කියලා ලක්ෂයක් නේ. ඔය ලක්ෂයක් ඇවිල්ලා කියලා කිව්වහම බැලුවේ. නෑ ඒකත් ලොකු ප්‍රවෘත්තියක් වෙනවනේ අද නේ. account එකට ලක්ෂයක් ආවොත් කියලා කියන එක. දැන් මේ කියන්නේ යන්නේ මේ අවුරුද්දේ ගත වෙන 2021 අවුරුද්දේ ලංකාවට සංචාරකයෝ ලක්ෂයක් ඇවිල්ලා කියලා තමයි මේ තොරතුරු වාර්තා වෙන්නේ. විදේශීය සංචාරකයෝ. ඔව් දැන් ශාමික මේක මහා ලොකු ප්‍රවෘත්තියක්ද? නැත්තම් මේ ප්‍රවෘත්තිය හරහා අපට තේරුම් ගන්න තියෙන සහ අපේ අනාගතයේ සැලසුම් කරගන්න ඉතාමත්ම වටිනා කරුණු කාරණා ගණනාවක් මේකෙදි කියවෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවට එන විදේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාව වසරකට ලක්ෂ 20ක් වගේ ප්‍රමාණයක් මේ ලංකාවට එනවා. හැබැයි මේ ගතවන අවුරුද්දේ මේක ලක්ෂයක් මට්ටමට පත් වෙලා තියෙනවා. දැන් මේකට විවිධාකාරයේ හේතු කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි පාස්කෝ ඉරදා ප්‍රහාරය සිද්ධ වුණාන් පස්සේ උණු ලෝකයේම අවධානය යොමු වුණා ලංකාව කියන්නේ අවදානම් රටක් කියන කාරණාව. ඒ වගේම මේ ගෝලීය COVID-19 වසංගත තත්ත්වයත් එක්ක අපේ රටට සංචාරකින් පැමිණීමට සීමා පැන වුණා. ලෝකේ සංචාරකින් සංචාරය කිරීම සඳහා සීමා පැන වුණා වගේම. ගෝලීය වසංගතයක්. ගෝලීය වසංගතයක් නේ. ඉතින් මේ තත්ත්වය තුල අපේ රටේ සංචාර කර්මාන්තය කියන එක එන්නම යටට වැටිලායි තියෙන්නේ. ඔව් එතකොට දැන් සංචාරක ශාස්ත්‍රය හරහා බිහි වෙච්ච තව තවත් කණ්ඩායම් ඉන්නවනේ නේද? එතකොට හෝටල් හිමියෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔවුන් සංචාරය අරගෙන යන ජිප් රථ හිමියෝ වෙන්න පුළුවන්. ඒ කියන සංචාරකයන්ට තැඹිලි ගෙඩිය විකුණන මිනිස්සයාගේ ඉඳන් මෙතන වැඩක් තිබෙනවානේ. ජාලයක් මේකෙන් රැකුණන්නේ නේද? ඔව් රැකුණා කියන්නේ ඒ පුජ්‍යලයා රැකුණා වගේම රටත් රැකුණා. අපේ රටට සල්ලි ආවේ, ඩොලර්ස් ආවේ. විදේශීය මුදල් අපේ විනිමය රැකගන්න අපිට තිබිච්ච හොඳම තැනක් තමයි මේ සංචාරක කර්මාන්තය. හැබැයි මේ සංචාරක කර්මාන්තේ නිරසලා ඉඳපු උදවිය චාමික් කිව්වගේ විවිධ පාර්ශව තියෙනවා. ලක්ෂ ගණනක් පවුල් ඍජුව සහ වක්‍රව නඩත්තු වුණා. අනිවාර්යයෙන්. මේ සියලු දෙනා අද ඉන්න තත්ත්වයට එක්ක සාපේක්ෂව අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් සංචාරකයන් ලංකාවට ගෙන්නා ගැනීමේ ප්‍රධාන වගකීමක් දරන ආයතනයක් තමයි සංචාරක අමාත්‍යාංශය. දැන් ඉතින් ප්‍රවෘත්ති පළ වෙනවනේ මේ දහස් ගණනින් නැත්නම් වෙන ලක්ෂයක් මේ අවුරුද්දේ සංචාරකයෝ විදේශිකයෝ ලංකාවට ආවා කියලා කියවෙනවනේ. ඔව් ඔව්. දැන් මේකේ ඒ තරම්ම වැදගත් ප්‍රවෘත්තියක්. නැත්නම් මේකේ අන්තර්ගතය මොකක්ද කියලා කෙනෙක් හොයලා බලන්න කතා කරනවා සංචාරක අමාත්‍යාංශයට. බලමු. ආජීවන සංචාරක අමාත්‍යාංශය. මම මේ කතා කරන්නේ මේ උඩවලවේ සංචාරක නිවේදනිකේතනවල සභාපති සුදත් කියලා කෙනෙක්. ඔව් මට දැනගන්න ඕනේ දැන් මම පොල්නාස්ලා 45000 60000ක් විතර මේ ලංකාවේ සංචාරය කරනවා කියලා. මට පොඩි ගැටලුවක් තියෙනවා. ඒකට පුළුවන් නම් මට පහදලා දෙන්න. අපි උඩවලවේ හෝටල් 300කට ආසන්න තියෙනවා. ඒ තාම අපිට නෑනේ එහෙම වඩුම ගානකට එක්කෙනෙක්වත් වැටෙන විදිහට සංචාරකව ආවේ. ඒකට මොකක් හරි හේතුවක් තියනවද? අවිල් ඒගොල්ලෝ සංචාරය කරන්නේ නැතුව ඔයා ගන්න 0.2 43 77 59. ඒ කොතෙන්ට දේ ගන්න කියන්නේ? ඔව් දැන් සංචාරක අමාත්‍යාංශයෙන් කියනවා දැන් මේකේ ඍජු පිළිතුරක් දෙන්න විදිහක් නැහැ විදේශ කටයුතු අමාත්‍යාංශයට කතා කරන්න කියලා. මොකද එහෙමනේ විදේශ රටවල් සමග සම්බන්ධතා තියෙන එතනනේ. ඔව්. ඉතින් කතා කරන්න කිව්වන් පස්සේ මොකද කරන්න ඕනේ? කතා කරන්න ඕනේ. හෙලෝ සර් විදේශ සේවා කටයුතු අමාත්‍යාංශයෙන්ද කතා කරන්නේ සර්? විදේශ කටයුතු අමාත්‍යාංශය. ඔව් සර් මම මේ බණ්ඩාර දැනගන්න කාරණයක් දැනගන්න කතා කරේ. තාම අපිට මේ ඒරියා එකට මාසෙකට බුකින් 2-3ක්වත් වැටෙන්නේ නැහැ නේ. ඒ සංචාරකෝ කිව්වට අර අපේ ලංකාවට වැඩ කරන්න වගේ වෙන පිරිසක් දෙන්නේ. දැන් අපි අනාථ වෙලා ඉන්නේ. දැන් පෙබරවාරි වෙනකොට ඒගොල්ලෝ අර ලීසින් පහසුකම් දෙනවා කො ඒකට ලෝන් එකක් ඇඩ් කරලා ඒවත් එක්ක අහුවෙලා අපි 60000ක් ගෙවපු ඇයට 1,20,000ක් ගෙවන්න ඉඳලා ගෙවන්න ඕනේ. මම මේ නම්බරෙත් මට දුන්නේ සංචාරක අමාත්‍යාංශයෙන්. මට ඒක පොඩ්ඩක් මේ නිකන් හිතට සතුටු වෙනවා වගේවත් වචනයක්වත් තියෙන්නේ. ඔව් මෙහෙම විදේශ අමාත්‍යාංශය හරහා නම් නෙමෙයි ඔක සංචාරක අමාත්‍යාංශය හරහා තමයි ඔක කෙරෙන්නේ. විදේශ අමාත්‍යාංශය දැන් ඔය මහත්තයා කිව්ව සංගණනයේ මේ දැන් ඔබතුමා කිව්වට පස්සේ තමයි මම දන්නේ. මේ එහෙම කට්ටිය එනවා ඇවිල්ලා තියනවාද එනවාද කියලා. මේ සංචාරක අමාත්‍යාංශයට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද ඔයාලට? දැන් ජීවිතේ ගෙට ගහ ගන්න ක්‍රමයක් තමයි හදන්නේ කොහොමද? ඒක තමයි මේ අවුල් වෙලානේ තියෙන්නේ ඒකනේ වැඩේ. නයි මුලින්ම කතා කළේ සංචාරක අමාත්‍යාංශයට. එතනින් තමයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අංකය දුන්නේ. දැන් එතනින් දුන්නු පිළිතුර උනේ නැවත සංචාරක අමාත්‍යාංශයේ පැත්තට කතා කරන්න කියලා. ඉතින් මේක බෝලේ මාරු වීමක් නේ. හැබැයි ඒ කතාව ඉවරුන්නේ නැහැ එතනින්. නෑ. මේ ටිකත් අහන්නකෝ. බලමු. ඒ
ඒකනේ නේද දැන් මේක අඩුම ගානේ මේක හරියට නිල වශයෙන් ඔව් සංචාරකව ඇවිල්ලා තියෙන්නේ 45000ක් වුණා නම් අපිට මෙහෙ නාවක් කමන්නේ හිත ෆිට් එකේ නිදා ගන්න පුළුවන් මොකද හරි කමන්නේ අනිද්දාට හරි අපිට එයි කියලා ඔබතුමා කියන හැටියට රජදේව වෙලා අපිත් අන්තසරණ වෙලා ඉන්නේ අනාතයි අපි ඔක්කොම අනාතයි අනාතයි කියලා වැඩක් නැහැ මොකද හැම දෙයක්ම මිලෙන් ඉහළ යනවා දැන් මිලෙන් අඩු වෙන්නේ නැහනේ ඔව් මම ලක්ෂ 35ක් කෑමයි මේ ගෙදර නවත්තලා තියෙන වාහනවල ලයිසන් ඉන්ෂුරන්ස් කරන්න එපා ඒ වැඩ නොකරට ප්‍රවෘත්ති වලින් කියලා දෙන්න කියලා ප්‍රවෘත්ති වලින් දෙන්න කිව්වත් මොන දෙන්නද අඩුම ගානේ මේ එක්ක අපි දැන් ගෙදර නවත්තලා තියෙන එකට තර්ඩ් පාටි ගානක් අරගෙන කියපන්කෝ දුවන්නේ නැතුව තියපන් උඹ ගෙදර කියලා එහෙමවත් නැහැ 1 ලක්ෂ ගණන් සමහර වාහනවලට ඉන්ෂුරන්ස් ගන්නනේ යත්තිලේ ගෙදර නවත්තලා බැටරි ගානේ බැටරි 5ක් බැස්සා අනාතයි ඒ මොකුත් සාහනයක් නැහැ දැන් සහන දෙන්න කියලාම නැත්තම් මේක රටේ දෙන්න වෙන්නේ මොනවද? රටේ මහජනතාවගේ පොදු බදු මුදල්. ඉතින් ඒ නිසා මේ ඒ උදවිය ඉල්ලන්නේ මේ රුපියල් 5000ක 10000ක බඩු මල්ලක්වත්. එහෙම දෙයක් නෙමෙයි. ඒ උදවිය සහනයක් කියලා මේකෙන් බලාපොරොත්තු වෙන්නේ Taman මෙච්චර කාලයක් රටට කාටවත් බරක් නැතුව රටේ ආර්ථිකය ශක්තිමත් කරන අතරවාරේ Taman විසින්ම Taman රැකිලා ඒ විතරකුත් නෙමෙයි තවත් අවශේෂ රැකියා අවස්ථාවන් ගණනාවක් තව පවල් ගණනාවක් නඩත්තු කරන්න පුළුවන් ව්‍යවසායිකයෝ විදිහට වැඩ කරපු උදවිය මේ උදවිය. ඒතකොට ඒ උදවිය ඉල්ලන්නේ නැවත අපට ශක්තිමත්ව නැගී සිටින්න අවස්ථාව දෙන්න මොකක්ද කරන්න සංචාරකයෝ ලංකාවට ගෙන්වන ක්‍රියාවලිය තව විධිමත් කරන්න. සහ ලංකාවට සංචාරකයෝ ගෙන්නුවට පස්සේ ඔවුන්ට ලබා දෙන්න තියෙන පහසුකම් සේවාවන් පිළිබඳව වැඩි අවධානය යොමු කරන්න මේකට වැඩි ඉඩක් දෙන්න කියලා. දැන් මා ළඟ තියෙනවා චාමික මේ ශ්‍රී ලංකා මහ බැංකුව දත්ත වාර්තාවේ මෙහි කියන 1985 අවුරුද්දේදී ලංකාවට 2,57,000ක් විදේශී සංචාරකයෝ ඇවිල්ලා තියෙනවා. මේ 1985 දී. හැබැයි 2021 වෙනකොටත් ලක්ෂයයි ඉන්නේ. නිකන් අපි තවත් මේ කරුණු ටික පරීක්ෂණ කරලා බැලුවොත් එහෙම 2018 අවුරුද්දේදී ලක්ෂ 23ක් එනවා. 2019 දී ගත්තොත් ලක්ෂ 19ක් එනවා. නමුත් 2020 දී මේ පාස්කු ප්‍රහාරයත් හේතු වෙන්නේ නැති ලක්ෂ 5යි ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අතරවාර දැන් මේ ලක්ෂයක් ආව කියලා අපි උදම්මනනවනේ. හැබැයි මේ හොඳටම ප්‍රමාණවත් නැහැ. අපි මේ වැඩි කරගත යුතුයි. සහ ගුණාත්මක භාවය වැඩි කරගත යුතුයි. මේ ලංකාවට මේ 2021 අවුරුද්දේ මේ වන විට ඇවිල්ලා ඉන්න සංචාරකයන් ලක්ෂ දෙනා ගත්තට පස්සේ මේ නොවැම්බර් මාසේ පළවෙනි ඉඳන් 28 වෙනිදා නිකන් 41000. ඒ කියන්නේ ඊට පෙර 59000ක් දල වශයෙන් ගත්තොත් 60000ක් තමයි මේ නොවැම්බර් පළවෙනිදා වෙන්න කලින් ලංකාවට ඇවිල්ලා තිබුණේ. දැන් මේ නොවැම්බර් මාසය තුල විතරක් ලංකාවට ආපු 41000ක් මේ ඇතුලේ ගත්තට පස්සේ ඒකෙන් 13000ක් එන්නේ ඉන්දියාවෙන්. දැන් මේ සංචාර කර්මාන්තයේ ශේෂ්ත්‍රයේ බැලුවට පස්සේ ඉන්දියාවෙන් විදේශීය සංචාරකයෝ විදිහට ඇවිල්ලා අපේ රටේ මුදල් විය පැහැදම් කරලා අපේ රටේ ස්ථාන නරඹලා මේ සුන්දරත්වය විඳලා මේ දේවල් අත්දැකීම් ලබාගෙන යන මුදල් විය පැහැදම් කරන උදවිය ඉතාමත්ම අල්පයි. ඔව් මෙහෙ මේක වුන් රසාවක් කරන්න එහෙමනේ එන්නේ බොහෝ දුරට නේද? ඉතින් එහෙම වුණාට පස්සේ මොකක්ද වෙන්නේ? ඔවුන් ඇවිල්ලා අපේ රටේ ශ්‍රමදායකත්වය ලබා දෙනවා අපේ සල්ලි අරගෙන පිටරටට යන්නේ. ඒතකොට ඒක වෙනම කතා කරන්න ඕනේ මාතෘකාවක්. ඉතින් ඒ ප්‍රශ්නය තුල දැන් අර කතා කර පුජ්‍යල ඉර වෙලා ඉන්නෝනේ. අර අමාත්‍යංශයට කතා කරන් පස්සේ මේ පැත්තෙන් මේ පැත්තට දානවා. ඔව් මේ පැත්තෙන් මේ පැත්තට දානවා. ඉතින් මොකද්ද කරන්නේ මේකට? ඉතින් දැන් මේ අර රුසියානු සංචාරකයෝ ඔව් ඒගොල්ලෝ ලංකාවට සෑහෙන්න එනවන්නේ. ඉතින් මේ හරි ලස්සනට කතා කරලා බලන රුසියානු තානාපති කාර්යාලයට. Добрый день, посольство России. Hello, good afternoon, Russian Embassy. Hello, sir. I am Udawalawa Safari Jeep Association and Visa application. Hotel Association. Call back the number 2697042. Okay. ඉතින් එතෙන්නුත් ලැබුණු පිළිතුර ඔය වගේ කෙටි පිළිතුරක්. තව තැනකට දුන්න අංකයක් නේ. තව තැනකට දුන්නා. අපි එතනට කතා කරන්න කලින් අපිට යන්න සිද්ධ වෙනවා මේ දැන් මේ කර්මාන්ත ශාස්ත්‍රයේ ඉන්න හෝටල් හිමිකරුවෙක් මේ කතා කළේ. ඒ අතර වාරයේදී මේ ප්‍රශ්නයට දැඩි ලෙස මුහුණ පාලා ඉන්න තවත් පාර්ශවයක් තමයි සෆාරි ජීප් රථකරුවෝ. ජීප් රථකරුවෝ. ඔවුන්ගේ තියෙන ප්‍රශ්නේ මොකද්ද දන්නවද? මොකද්ද? මම ඇත්තට මේ සෆාරි ජීප් එකට ඕන කෙනෙක්නේ. දැන් මේ නිසා මගේ ජීප් ටිකකුත් වික්කා. මොකද අපේ වැඩ නැහැනේ. වැඩ නැති නිසා වාහනේ ලීසින් බේර ගන්න අනිත් වාහනේ දුන්නා. ලීසින් කම්පැනි එකෙන් අපිට කිසිම සහනයක් නැහැ. ඔය කිව්වට අරක දෙනවා මේක දෙනවා කියලා කිසිම කෙනෙක් බැලුවෙත් නැහැ. දෙන්නෙත් නැහැ. කොහොමද දැන් අපි ඉතින් සෆාරි නැති නිසා ඊට පස්සේ පහුගිය දවස්වල කුඩිය වැඩට ඒවට මේවට කියලා තමයි සාමාන්‍ය ජීවත් වුනේ. මේ වෙනකන් කිසිම බලධාරියෙක් අපි ගැන හොයලා බැලුවේ නැහැ අද වෙනතුරු. සංචාරකයෝ මෙච්චර එනවා අච්චර යනවා කියලා ඒ වුණාට නමුත් මේ සෆාරි ක්ෂේත්‍රයේ මේ රියදුරු සෆාරි රථ සියදුරු ගැන එහෙම කවුරුත් බැලුවේ නැහැ. අද වෙනතුරු
මිනිස්සු කවුරුත් ඇවිල්ලා නැහැ. ඔච්චර කාලෙකට ආවේ FM මාධ්‍යාල විතරයි අපි කියන මෙහෙමවත් අහලා වරි බැලුවේ. ඒ නිසා මේ මැටි ඇමතිවරු ඉන්න බාලකියෝ අරක දෙනවා මේක දෙනකොට කිසිම සාහනයක් නැහැ. නිකන් කතාවට විතරයි. ඒ නිසා ඉතින් ඒක නම් කතා කරලා නැහැ. ඉතින් එයාට කිසිම කෙනෙක් අද වෙනතුරු බලලා නැහැ. net FM ජාතියේ නාලිකාව විදිහට බැඳලා ඉන්නේ හඬක් නැති මිනිසුන්ට හඬක් දෙන්න සහ සාධාරණයක් ඉටු කරගන්න. ඒ නිසා අපි මේ ලංකාවේ සියලු ශේෂ්ත්‍රවල මේ වගේ විවිධාකාරයේ ප්‍රශ්න වලට මුහුණ පාලා ඉන්න උදවියගේ තියෙන ප්‍රශ්නය අපි ඒ තැන්වලට ගිහිල්ලා ගවේෂණය කරලා ඔවුන්ගෙන් ඒ දත්ත අපි අරගෙන ඔවුන්ගේ ප්‍රශ්නේ අදාළ ස්ථානවලට යොමු කරන බලධාරීන්ගේ අවධානය පිණිස මේක මේ එක්තරා පාර්ශවයක් නැත්නම් ජීවිත සපාරි හිමිකරුවන් වෙන්න පුළුවන් හෝටල් හිමිකරුවන් මේ එක්තරා සුළු පාර්ශවයක සුභසිද්ධිය උත්සාහ කරන වැඩක් විතරක් නෙමෙයි. තැඹිලි විකිනවන මිනිස්සයාගේ ඉඳන් හෝටල් හිමිකරුවා ඒට එහා රටේ ආර්ථිකය දක්වා තමයි මේ කතා කරන්නේ. එතකොට මෙන්න මේ සිස්ටම් එක මේ ගෝලීය වසංගත තර්ජනය ශ්‍රී ලංකාවට ඇවිල්ලා තියෙන අවස්ථාවේ යම් සිස්ටම් එකකට තවත් පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන් නම් හොඳයි කියන අවධානය තමයි මේ යොමු කරන්නේ. දැන් ඒ කාරණාවේදී අපිට වඩාත් වැදගත් වුණ තවත් පාර්ශවයක් තමයි හෝටල් හිමිකරුවෝ. හෝටල් හිමිකරුවන්ගේ සංගමේ සභාපතිවරයා වගේම ජීවිත සංගමේ ලේකම්වරයා විදිහට කටයුතු කරන සුදත් ප්‍රියංකර මහත්මයා ඔහුට වෙච්ච පුජ්‍යලික අත්දැකීම මෙන්න මෙහෙම විස්තර කළා. මට වෙලා තියෙන්නේ මම 2013 මම මේක සයිලන්ට් බංගලෝ නමින් අපි හෝටලේ මේ මගේ ආරම්භ කරේ කාමර දෙකකින්. ඊට පස්සේ ඒක මම වැඩි දියුණු කරලා කාමර 9ක් වෙනකල්ම දියුණු කරගෙන ආවා. 7-5කවත් එම ණයක් අරගෙන නෙවෙයි. ඊට පස්සේ සෆාරි ජීප් මට 7ක් තියෙනවා. ඒ ඔක්කොම මේ වෙනකොට අපි කරන්නේ ඉතින් මාස 6කට සැරයක් එක වාහනේ විකුණ ඒකෙන් ලයිට් බිල් වතුර බිල් ඔය ලීසින් වල පොඩි වෙන ගැටලු ලයිසන් ඉන්ෂුරන්ස් ඒවා ඉතින් කර මේ ජීවිතේ ගෙවගෙන යනවා. දැන් මට වාහන 3ක් අයින් වෙලා තියෙනවා මේ කෙටි කාලෙට. හැම කෙනෙක්ගේම තමුන් සත්නක තිබිච්ච සියලු දේපල එක එක්කෙනාට විකුණමින් ජීවත් වෙන හැම එක්කෙනෙක්ම එක්කෙනෙක් කියලා නෙමෙයි මහා පරිමාණයේ හෝටල් දෙක තුන අර අනිත් හැම කෙනාම තමුන්ගේ තියෙන කාර් එකද තමුන්ගේ තිබිච්ච වෑන් එකද තමුන්ගේ තිබිච්ච මෝටර් සයිකලයේද හැම දෙයක්ම දවසින් දවසට විකුණ තමුන්ගේ ජීවිතයයි අපි දැන් හෝටලේ පවත්වාගෙන ගියත් නැතත් අපිට ලයිට් බිල් වතුර බිල් බදු මුදල් ලයිසන් ඉන්ෂුරන්ස් ඔය ඔක්කොම අපි වාර්ෂිකව කරන්න එපා. අපිට රුපියලකට ආදායම නැති වුණාට අපි හැමදේම අපිට බෙදා කරගෙන ආපු විදිහ ඒක ඔක්කොම කරනවා. පේන්ට් කරන්න ඕනේ. ඒ ඔක්කොම කරද්දී මට විතර නෙමෙයි සියලුම ප්‍රජාවට එකම ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපිට එහෙම සහයෝගයක් වශයෙන් කාගෙන්වත් එහෙම උදව්වකුත් නැහැ. අපි ඉතින් ලොකු බලාපොරොත්තුවකුත් නැහැ අනුන්ගෙන්. මේ අපිට ඕනේ ඉතින් කොහොම හරි කරලා රට හොඳට විවෘත කරලා සංචාරකයන් ඉක්මනින් ලංකාවට ගමන් කරන්න සලස්වන එක තමයි අපි ඉල්ලන්නේ. චාලක උදාහරණයක් ගමු එක්තරා හෝටලයක නිකන් කාමර 5ක් තියෙනවා කියලා. මේ කාමර 5 මේකේ වායු සමනය කරන ලද කාමරත් මොකද මේ සංචාරකින්ගේ අවස්ථාව වෙනුව ලබා දෙන්න ඕන. එහෙම කාමරයක දින කිහිපයක් මේ AC එක ඕෆ් කරලා තියෙන නැත්නම් වායු සමීකරණයෙන් තොරව තිබ්බොත් එහෙම ඒ කාමරේ තියෙන නඩත්තුව සම්පූර්ණයෙන් අඩාල වෙනවා. ඉතින් ඒ දේ තාක්ෂණික කාරණාවක්. ඉතින් ඒ වගේම මේ හෝටලයක් ගත්තොත් ඒ කාමරයක් ගත්තොත් ඒ නඩත්තු කිරීමේ වියදම සංචාරකයෝ ආවද නාවද කියන එක නේ ප්‍රශ්නේ. වැඩේ කරන්න ඕනේ. ඒ සඳහා වියදමක් යනවා. ඒ සඳහා පුජ්‍යලය යොදවන්න, අමුද්‍රව්‍ය යොදවන්න වෙනවා. මොකද ඒ ක්වොලිටිය තියාගන්න එපා. තියාගන්න එපා. එහෙම නැති වුණොත් එහෙම ආයි පස්සේ එන සංචාරකින්ගෙන් මම මේ මුදලත් අල්ලගන්නම් කියලා මේක මිල වැඩි කරලා කළොත් එහෙම ඒ එන සංචාරකයත් ආයෙ වතාවක් එන්නේ නැහැ. වගේම ඔහු තවත් උදවිය කරන ශ්‍රී ලංකාව කියන රටට නම් යන්න එපා. මේකේ ඉන්නේ මිනි කාකෝ ගසා කන අය තමයි මේ රටේ ඉන්නේ කියලා මතයක් ලෝකෙ පුරා ප්‍රචාරිත වෙයි. කළුකඩ වගේ තමයි කළු හෝටල් කියලාත් කියයි ඊට පස්සේ. ඔව්. ඉතින් ඒ தত্ত্বය අපි निराකරණය කරගන්න ඕනේ. ඉතින් මේ ප්‍රශ්නයට මුහුණ දීපු උදවිය කියන්නේ දැනට වඩා ප්‍රශ්නය තව මාස 4ක් 3ක් යනකොට මෙන්න මේ තරම් උත්සන්න වෙයි කියලා. අපේ හොඳම උත්තරේ මට දෙන්න තියෙන්නේ සම්පූර්ණම අපේ මුළු ශේෂ්ත්‍රයේම පෙබරවාරි වෙනකොට අපේ ජීවිතේ සම්පූර්ණ වෙනස් වෙනවා. කියන්නේ අපි මුළු ජීවිතේ මුලින් පටන් ගත්ත කාලෙට වැටෙනවා අනිවාර්යෙන්ම. ඒ කියන්නේ දැන් මේ තත්ත්වෙට දැන් කියනවානේ 40000ක් 50000ක් 60000ක් ආවා කියලා. ඒතකොට ඒ කියන්නේ ඒගොල්ලෝ කියන සංචාර කර්මාන්තේ ප්‍රවිෂ්ඨ වුණා කියන එකනේ. ප්‍රවිෂ්ඨ වුණාට හෝටල් වලට මිනිස්සු ඇවිල්ලා නැත්නම් ඒගොල්ලෝ ඇවිදලා සංචාරය කරලා නැත්නම් අසලට සල්ලි ඇවිල්ලා නැහැ නේ. ඒගොල්ලෝ ඒකට කියනවානේ අපි ගෙනල්ලා තියනවා කියලා. එතකොට අපිට පෙබරවාරි ඉඳලා අනිවාර්යෙන්ම අර පොලියයි මේ පොලියයි දෙකම එක්කව වෙලා 50000 ගෙවපු එකට ලක්ෂ ගෙවන්න වෙනවා. ලක්ෂ ගෙවපු එකට ලක්ෂ 2 ගෙවන්න වෙනවා. ඉතින් ඔහොම තමයි යන්න වෙන්නේ. ඕක තමයි ඛේදවාචකේ. ඔව්. එතකොට දැන් මේ සංචාරක මග පෙන්වන්නත් net FM බැලුම්ගල අමතක කළේ නෑ. උන්ටත් තිබෙනවනේ ප්‍රශ්න. මොකද මේක ප්‍රශ්න ජාලයක්. ඔවුන්
වියදම් කරන්න. ඔවුන්ට ප්‍රියමනාප වෙන්න. ඔවුන්ට දැකුම් කළු වෙන්න අපි අපේ පරිසර නිර්මාණය වෙලා තියෙනවා. ඒක ස්වභාවික නිර්මාණය වෙලා තියෙනවා. ඒ ප්‍රියමනාපකම දැකුම් කළුකම වගේම මෙත ගැටෙන දුර්ලභ සිද්ධි දැක බලා ගන්න මේ මිනිස්සු කැමති නිසා තමයි සංචාරකයන් බොහෝ විට ඇදිලා ඉන්නේ අපේ ජාතික වනෝද්‍යාන හා ඔය කියන පරිසරයේ වෙත ඇදිලා ඉන්නේ. ඔබ පිළිගන්නවද? ජාතික වනෝද්‍යානයේ බෝඩරේ තියෙන හොටෙල් හවුස්ෆුල් වෙන තරම් පිරෙන්න. ඒ කියන්නේ ඒ කුතුහලයක් සහ අවශ්‍යතාවයක් නිසා තමයි මිනිස්සු එතනට ඇදිලා තියෙන්නේ. අපිට බැරිද ඊට වඩා වැඩිපුර මුදලක් රජයට ගන්න පුළුවන් වෙන සිස්ටම් එකකට? දැන්ට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව ඒ වගේ ආයතනවල තියෙනවා සංචාරක බංගලා, කඳවුරු බිම්. ඒවා තියෙනවා. ඒවා අහුවොත් කියනවා ඕනම කෙනෙකුට ඒක බුක් කරගන්න පුළුවන් කියලා. විදේශ සංචාරකයෙකුට ඒක බුක් කරගන්න පුළුවන් කියලා. විදේශ සංචාරකෙක් ඒ තැනක් බුක් කරගෙන ආවොත් ඔහුට සේවා සපයන්න රාජ්‍යාංශයේ මැදිහත් වෙලා ඉන්නවද? සූදානම්ද? මම ඒකයි කිව්වේ අපි එදා ඉඳලා මේ දක්වාම අපි සූදානම් නැහැ කියලා සංචාරකයන් පිළිගන්න. ඔන්න ඕක තමයි චාමික අපි ඉදිරියේ රට ඉදිරියේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. රටේ ආර්ථිකය නගා සිටුවන දැන් ඩොලර් ප්‍රශ්නයෙන් රට මුදවා ගන්න, රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න සංචාර කර්මාන්තයෙන් පුළුවන් කියලා. අපි ඒකට සූදානමක් තියෙනවා. අපි ඒකට අපේ තියෙන හැකියාව මොන වගේද කියලා අපි නැවත නැවත හිතා බලන්න කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඔව්. එතකොට මේ සංචාර කර්මාන්තයට නවමගක් ගෙනියන්න මේ සිස්ටම් එක චේන්ජ් කරන්න ඔබටත් යෝජනාවක් ඇති. නැත්නම් මේන් ඔබත් පීඩාවටපත් වෙලා ඇති. මෙන්න කතා කරන්න වෙලාව 0112 55 33 බැලුම් ගල සිස්ටම් එක වෙනස් කරමු. වැඩට එන කම්කරුවෝ චීනු ඉන්දියන් අය වැඩට එන කම්කරුවෝත් ඔය 40000 ඉන්නේ. අපිට ඕනේ සංචාරකයෝ. රටේ අවිදින සංචාරකයෝ වැඩට එන කම්කරුවෝ නිලධාරී අපිට මේ රටට කෝටි 5ක් අවත දෙන්නේ. අපිට ඕනේ සංචාරකයෝ වෙන්නනේ. සංචාරකයෝ විවෘත වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා ලොකු කම්පැනි බුක් කරලා ඒගොල්ලන්ගේ හෝටල් බුක් කරලා ඒගොල්ලන්ගේ වාහනවල ගියාට මේ රටේ සාමාන්‍ය ජනතාවට රුපියලකවත් මේ ප්‍රතිලාභයක් එන්නේ නැහැ. ප්‍රතිලාභයක් එන්න නම් අන්තර්ජාලය ඔස්සේ අර වෙන මේ පහුගිය කාලේ වගේ හැම කෙනෙකුටම හැම රුපියල් 510න් තියෙන හෝටලේ ඉඳලා ලොකු හෝටලයකට දක්වාම නිදහසේ ගමන් කිරීමේ හැකියාව තියෙනවා. දැන් වොන්න කෙනෙකුට නිදහස තියෙන උපරිම නිදහස තිබුණාට ඒක අපි හැම වෙලේම නිවුස් වලට අපි සටහන් කරනවානේ මේ කොරෝනා එක ඕනෑවටත් වැඩිය. දැන් මගේ නම් අදහස ඇත්තටම දැන් මේක අපේ රට විවෘත කරලා මිනිස්සු කාලා දීලා මැරෙන එක හොඳයි. මම නම් කියන්නේ මෙහෙම විදිහට මැරෙන්නට වැඩිය. දැන් බලන්න ඊ පෙරේදා ජීවත් වෙන විදිහ කතා කරොත් පිස්සු හැදෙන මේ වෙලාවට ආච්චිලා සීයලා පොල් ටිකක් කරේ මේ හදලා තියෙන හින්දා කනවා බොනවා. ඔයාගෙන අවුරුදු දෙකමාරක් රුපියලකට ආදායමක් නැතුව මම නිකන් උඩවල ටිකේ විතරක් ගත්තොත් හෝටල් තිබුණා 300 ගන්න. එතකොට ජීප් රට තිබුණා 450. කොමානාතයිනේ රියදුරු ගොල්ලෝ හිටියා ඒකටම හරියන්නේ තව ප්‍රමාණයක්. ඊළඟ ආදායමක් නැහැ. මිනිස්සුන්ගේ ණයට හින්දා කණ්ඩ ඔය රජයෙන්වත් ආදාන අරෙම ඉල්ලන්නේ නැහැ. ඉල්ලන්නේ අපේ ශක්තිය නැගිටින්න අපිට ඒ ටික කරලා දෙන්න කියන එක තමයි ඉතින් ඕන කෙනෙක්ගෙන් අපි ඉල්ලන්නේ. මේ සංචාරක ශේෂ්ත්‍රයෙන් එනවනේ අපේ රටට ඩොලර්. එතකොට ඩොලර් බැරල් ගණන් එන වැඩකට දැන් පොඩි වැටමායින් බැඳිලා තිබෙනවා මේ COVID-19 වසංගතයත් එක්ක. එතකොට මෙන්න මේකෙදි අපිට අර ඩොලර් ටික ආයි පොඩ්ඩක් ගෙන්න ගන්න අපේ අර විදේශ විනිමය මේ රටේ ලොකු පරාසයක් දරනවනේ සංචාරක ශාස්ත්‍රය. එතකොට අන්න ඒකේ සිස්ටම් චේන්ජ් එකකට යන තැන තමයි මේ කතා කරන්නේ. එතකොට දුක් ගැනවිලි තැඹිලි කපන මිනිස්සයාගේ නම් හෝටල් හිමිකරුවා දක්වාම ඊටත් එහාට තිබෙනවා. මේ ප්‍රශ්නේ ගැන කතා කරද්දී සජීවී ඉන්නවා අපිත් එක්ක කතා කරන්න ප්‍රශාන්ත මහත්මයා. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන් මම ප්‍රශාන්ත එල්විස්. ඔව් කියන්න ඔබතුමාගේ අදහස. අතන මම සංචාර ක්ෂේත්‍රයේ මම අවුරුද්දක් විතර පරපුරුද්දක් තියෙන ගයිඩ් කෙනෙක්. ඔව්. නමුත් වෙලා තියෙන්නේ සමහර දේවල් කතා කරන්න ගියාම සංචාර ව්‍යාපාරය දිනු කරන්න ඕනේ කියලා කියනවා. නමුත් වාහනයක් ගියම පාක් කරන්න කමක් නැහැ. ඒ වගේ ගුල්ල කුරුකු ප්‍රශ්න තියෙනවා. අනිත් එක තමයි හෝටල් වලට ගියාම හෝටලේ ඉන්න කට්ටිය සංචාරයව එයාව යාළු කරගෙන අපු කපලා දානවා. කපලා දානවා කියන්නේ නෙමෙයි. මම හැම වෙලෙම කියන්නේ මේක ටීම් වර්ක් එකක් තියෙන්න ඕනේ. උඩේ ඉඳලා පල්ලෙහාටම අපි සේවය කරන්නේ සංචාරකයට. ඒකෝට මේ මනසේ ආපහු වෙන්න අපි ලෑස්ති කරලා කියනෝනේ. අපි අර කිටින් කියන වගේ අඹ ගෙඩියක් දුන්නම පල්ලා කන්න එපා. දෙපැත්ත කපලා කාලා අපේ හිටවන්න. වැඩ කට්ටියට මේකෙන් පළදාවක් ගන්න. එහෙම දෙයක් වෙන්නේ නැහැ. කියනවා විතරයි ඔක්කොම බෝඩ් වල විතරයි තියෙන්නේ. කවදාවත් ඒ වගේ දෙයක් කරන්න ගියාම ඒව කරන්න බෑ. ඒකට අගුල් හෙලනවා. ඔව් එතකොට මේ අවස්ථාවේදී ඔබතුමාට සංචාරක මඟ පෙන්වන්නෙක් විදිහට මේ කාලය තුල අත්දැකීම් කොහොමද? ඇත්තටම මම මාර්තු මාසෙ ඉඳන් බබල් එකේ ඉඳන් වැඩ කරගෙන ආවා. නොයෙකුත් ප්‍රශ්න තිබ්බා. දැන් බබල් එකෙන් යනකොට කියන මේගොල්ලන්ට ටොයිලට් එකකට යන්න බහින්න එපා කියලා. කොහොමද කරන්නේ ඒක?
ඊළඟ ඒ වගේ ක්‍රමවේදයක් ලෑස්ති කරලා තියන්න ඕනේ. සීතල කාමරේ ඉන්න මහත්තුරු කතා කරන්නේ ඇතුළේ ඉන්න ප්‍රශ්න විතරයි. හරි. ඒගොල්ලෝ පොඩ්ඩක් බෑ බලන්න ඕනේ මේකට. මොකද්ද කරන්න පුළුවන් කියලා. ඔබතුමා සංචාරක මඟ පෙන්වන්නෙක් විදිහට යෝජනාවක් තිබෙනවද මොකක් හරි මේක සම්බන්ධව තව අලුත් වෙන්න ඕන මේ සිස්ටම් එක චේන්ජ් වෙන්න ඕන යෝජනාවක්? තියෙන සිස්ටම් එක චේන්ජ් වෙන්න ඕනේ කියන්නේ ඇත්තටම කියනවා නම් දැන් අපි මේ සංචාරක ශාස්ත්‍රී කරගෙන යනකොට අපි ගැන දුක්ගලීල අහන්න කවුරුත් නැහැනේ. එතකොට දැන් අපි බලන්න ලීස් කරලා වාහන ගත්තේ ප්‍රශ්නක් තියෙනවා. වාහන දැන් අඩු වෙලා තියෙනවා සංචාරකයට. දැන් සංචාරක දෙන්න පටන් ගත්තොත් ඒගොල්ලන්ට දෙන මේ සිස්ටම් එක මොකද්ද? ඊවල ඇටි කර රජයේ සාමාන්‍ය උදව්වක් කරන්න ඕනේ මේගොල්ලන්ට. අපි අවුරුදු දෙකක් පට්ටකාගෙන හිටුවේ ඉස්සරහට ගෙනියන්න උදව්වක් කරන්න ඕනේ. හොඳයි. කිව්වට ඉතින් බෑ. ක්‍රියාත්මක වෙන්න ඕනේ ඒවා. ඔව් බොහොම ස්තුතියි ඔබතුමාට. අන්න ඒ වගේ ඒ කියන්නේ මේ සංචාරක ශාස්ත්‍රයේ නොඑක් දෙනෙක්ගේ දුක් ගැනවිලි තිබෙනවා. ඔම්බුඩ්ස්මනෙක්වරෙක් අවශ්‍යයි. මේ දුක් ගැනවිලි අරගෙන ඒවට කොහොමද විසඳුම් දෙන්නේ කියන දැන් දුක් ගැනවිලි දන්නේ නැතුව තිබෙන ප්‍රශ්න දන්නේ නැතුව විසඳුම් දෙන්න බෑනේ රංගන. එතකොට ඒ තියෙන මේ ශාස්ත්‍රයේ වටා තියෙන ප්‍රශ්න ටික ගන්න ඕන. ඒකට අර ඔම්බුඩ්ස්මන්වරෙක් වගේ හරි එහෙම මේව කරලා නේද? හරියට හැබැයි ක්‍රියාත්මක වෙන්න ඕන. පත් කරනව විතරනේ අපේ. ඔව් දැන් ඔය දුක් ගැනවිලි ගැන සොයා බලන්න සහ මේ පොදුවේ ගත්තාම පස්සේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කරන්න රාජ්‍ය ආයතන ස්ථාපිත කරලා තියෙනවා. ඒ ප්‍රධාන ආයතනයක් තමයි සංචාරක සංවර්ධන අධිකාරිය කියන්නේ. දැන් අර කලින් කෙනෙක් කතා කරන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයට කතා කළා. එතනින් සංචාරක අමාත්‍යාංශයට කතා කරන්න කියලා කිව්වා. ඊට පස්සේ රුසියානු තානාපති කාර්යාලයට කතා කළා. දැන් එක තැනකින්වත් හරි සාධාරණ පිළිතුරක් හම්බුනේ නෑනේ. ඒ නිසා අපි තීරණය කළා කතා කරන්න. දැන් එතනින් කිව්වනේ කතා කරන්න කියලා මෙන්න මේ අංක කීපයක් දුන්නානේ සංචාරක සංවර්ධන අධිකාරියට. ඉතින් එතනටත් කතා කළා. හෙලෝ අයිබෝන් ශ්‍රී ලංකා ටූරිසම්. හෙලෝ මැඩම් මේ සංචාරක අමාත්‍යාංශයෙන් නේද? සංචාරක අධිකාරිය සංවර්ධන අධිකාරිය. හරි කවන්නේ මේ මට මේ නම්බරේ මම එහෙට ගත්තම තමයි මේ නම්බර එක දුන්නේ මට. මට මෙන්න මේකයි මම දාලා පොඩ්ඩක් දැනගන්න ඕනේ. ෆොරනස්ලා 45000ක් 65000ක් විතර ප්‍රමාණයක් මේ වසර තුල අපේ ලංකාවේ සංචාරය සඳහා ආවා කියලා. මේ මැඩම් තාම අපේ උඩවල ප්‍රදේශයක මාසෙකට මේ සාමාන්‍ය බුකින් දෙකක් තුනක්වත් වැටෙන්නේ නැහැ. මේ මොකක් හරි ඒගොල්ලෝ ඇවිදින සිස්ටම් එකේ ක්‍රමයක් තියෙනවද? එහෙම නැත්නම් තාම හරියට මේ ලංකාවේ ඒගොල්ලෝ ඇවිදින්නේ නැද්ද? උඩවල මම එක්ස්කර්ෂන් සම්බන්ධයෙන් කරන කෙනාට දෙන්නම්. මොකද එයාලගේ ට්‍රැවල් අයිටනරි එකේ නැතුවද දන්නේ නැහනේ. ඒ කියන්නේ ටූරිස්ට් රූට් එකේ එයාලා සිලෙක්ට් කරපු ඒ සිලෙක්ටඩ් සයිට්ස් ඔය පැත්තට ඒවා නැතුවද දන්නේ නැහනේ. දැන් චාමික මේ ජාතික වනෝද්‍යාන ගත්තාම පස්සේ ඒ වගේම අපේ රට වටේම තියෙන මුහුදු වෙරළ පද්ධතිය ගත්තාට පස්සේ ඒ වගේම අපේ සීගිරිය දඹුල්ල වගේ තියෙන ඓතිහාසික ස්ථානවල තියෙන විශේෂත්වයන් මේ සියලු තැන් සම්බන්ධයෙන් සංචාරකයාගේ දැඩි ආකර්ෂණයක් තියෙනවා. ඉතින් මේ වෙරළ තීරය සම්බන්ධයෙන් කතා කරනකොට මේ මොරගල්ල වෙරළ තීරයේ හෝටල් හිමිකරුවෙක් net FM බැලුම්ගලට ඔහුගේ ප්‍රශ්නය මෙහෙම කිව්වා. මගේ හොටල් එක චයිනා කම්පැනි එකකට රෙන්ට් අවුට් කරලා තියෙන්නේ. නමුත් අර මේ රජය දුන්නේ නැහැයි කියන්නත් බෑ. රජය විසින් දීපු ස්ථාන පුජ්‍යලික ලීසින් කම්පැනි විසින් ඒවා ඒගොල්ලෝ ක්‍රියාත්මක කරේ නැහැ. මම හෝටල් දෙකක් කරන කෙනෙක්. ඒට අමතරව මම මාර්ග උපදේශනය කරනවා. ඉතින් අපි උත්සාහ කරන සංචාරකව ගෙන්නගෙන නමුත් ඉතින් ලෝක වසංගතයක් හින්දා මේක ගෝලීය වසංගතයක් හින්දා නමුත් ඉතින් ඒක ඒ රටවල වලට බලපෑවොත් මේක නෑ මොකද ලංකාවේ සංචාරක ව්‍යාපාරය බෙදිලා තියෙන්නේ. අපේ බෙන්තොට බේරුවල ඒරියා එක කියන එකට එන්නේ ගොඩාක්ම ව්‍යාපාරික සංචාරකයන්. ඉතින් ඒතකොට ඒගොල්ලන්ට එන්න විදියක් නැහැ ඒ ලොක්ඩවුන් වල. ඉතින් අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ. අපි සංචාරකව ගෙන්නනවා කියලා ඒගොල්ලන්ට එන්න බැරි නෑ. ඒගොල්ලන්ට ආවත් මේ පහසුකම් සපයන සමහර ස්ථාන තාම හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒතකොට තව දෙයක් තමයි රජයෙන් ඉතින් එක එක දේවල් කරනවා පුජ්‍යල ආයතන ලොක් කරනවා. කරාට අර එන සංචාරකයන්ව සතුටු කරලා අපේ ලෝක සංචාරක ව්‍යාපාරයෙන් සංසෑන් සීම් සර්විස් එක්ස් මයිල් කියලා අපනේ. ඕකේ අපි දැනගන්න ඕනේ අපේ සර්විස් කියන එක ආගන්තුක සත්කාර ගෙස්ට් සර්විස් කරන එක අපි ඒක හරියට කරා නම් එනගේ තමයි ගිහිල්ලා කියන ප්‍රශ්නයක් නැහැ. මොකද මගේ අගෝස්තු වල ආපු කට්ටියට එතකොට අපි බෝඩර් වැහුවානේ බලස්මයි. එතකොට මට කිලෝමීටරේ තියෙන අලුග්ගම ඉඳලා බෙන්තරට. ඉතින් බෙන්තරට ආපු ගෙස්ට් මෙහෙට එන්න. එතකොට එයා අපහසුතාවයකටපත් වෙනවා. net FM බැලුම්ගල සිස්ටම් චේන්ජ් අප යෝජනා කරනවා මේ වගකිව යුතු ආයතන වලට වගකිව යුතු පාර්ශව වලට මේ ශාස්ත්‍රයේ නිරතවන්නන්ගේ දුක් ගැනවිලි අහන තැනක් සම්බන්ධව කටයුත්තක් ඉතා කඩිනමින් කරන්න. ඊට පස්සේ ඒ දුක් ගැනවිලි ටික අහන්න. අන්න ඊට පස්සේ ඒ දුක් ගැනවිලි වලට පිළිතුරු දෙන සිස්ටම් එකක් කල්පනා කරන්න. ඒක ක්‍රියාවට නගන්න සැලසුම් කරන්න. සැලසුම් කරලා ක්‍රියාවට නගන්න. එතකොට
මේ COVID-19 යුගයත් එක්ක අපේ සංචාරකයන්ව තෘප්තිමත් කරන ඔවුන්ගෙන් රටට ඩොලර් එන අලුත් වැඩපිළිවෙල. ඒ කියන්නේ සංචාරය කරන තැන් තිබෙනවා. මොකක් හරි අලුත් වැඩපිළිවෙලක්, අලුත් වැඩසටහනක් හදන්න, ඔවුන්ව සතුටු කරන්න. අන්න එතකොට අපිට ඔවුන්ගේ ඩොලර් ගන්න පුළුවන්. ඒ සිස්ටම් එක චේන්ජ් වෙන්න ඕන මේ COVID-19 තත්ත්වයක් එක්ක සමගාමීව. නේද රංගන? අනිවාර්යෙන්. දැන් ওই කොවිඩ් ප්‍රශ්නයත් එක්ක බබල් ක්‍රමයට ලංකාවේ සංචාරකයෝ සංචාරය කරන්න කටයුතු කළානේ. දැන් අර කලින් දුරකථනයෙන් කතා කරපු කෙනාත් ප්‍රශ්නයක් විදිහට කොහොම මේ බබල් ක්‍රමයට ගියත් සිද්ධ වෙලා තිබිච්ච ප්‍රශ්න මොනවද කියලා. ඉතින් ඒ ප්‍රශ්න යොමු කරන්න හොඳම තැනක් තමයි සංචාරක සංවර්ධන අධිකාරිය. එතනට අර කෙනෙක් කතා කළානේ මේ ප්‍රශ්නෙට කියන්නේ. ඉතින් ඔය ප්‍රශ්නයත් ඇහුවා. තාම යන්නේ අර බබල් එකක් වගේ සිස්ටම් එකකටද? එතකොට ඔබ එහෙම මේ කියන්නේ මෙහෙම fully vaccinated, ඒව vaccination, non vaccinated, infected වගේ එහෙම children ඒ කට්ටියට වෙනස් වෙනවා. health guidelines. bio bubble එකක් ඕනේ නැහැ. මේ vaccinated නම් ඔක්කොම fully healthy කෙනෙක් නම් PCR negative නම් එලින්ම entrance එකෙන්ම community එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් බෑ. health guidelines එක තාම ක්‍රියාත්මක වෙනවා. දැන් අපි බොහොම අසරණ වෙලා මේ කන්න බොන්නවත් නැතුව ඉන්නේ. මං ඒ බැලුවා දෙයියනේ දැන් ඉස්සර 10000ක් ආවක් ගිහුවොත් උඩවලවට අඩුම ගානේ 500ක්වත් වෙනවා. දැන් මේ සැරේ 45 මේ එක්ස්කර්ෂන්ස් ඔය හැන්ඩල් කරන එක්කෙනාගෙන් පොඩ්ඩක් තොරතුරු තව දුරටත් විස්තර මේ දැනගන්න පුළුවන්. මසිත කියලා මහත්තයෙක් ඉන්නවා. එයාට පොඩ්ඩක් කෝල් කරන්න මං එයාගේ නම්බර් එක දෙන්නම්. හරි මිස් හරි. හරි. දැන් කියුනේ තවත් තැනකට කෙනෙකුට කතා කරන්න කියලා. මසිත මහත්මයාට කතා කරන්න කියලා. ඒ කතා කරන්න කලින් තව කතාවක් තියෙනවා ශාමික කියන්න. ඒ තමයි දැන් මේ අපි දන්නවා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල දෙකෙන්ම මේ සංචාරකයන්ට පහසුකම් සපයන ආයතන සහ පුජ්‍යලයන් ඉන්නවා. හැබැයි මේ පුජ්‍යලයන්ගේ තියෙන හැකියාව කොයි වගේද සංචාරකයාට පහසුකම් ලබා දෙන්නේ? ඒ පිළිබඳව සංචාරක මඟ පෙන්වන්නේ අපිට මෙහෙම කිව්වා. දැන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතපාස් 10 පාස් කෙනෙක්ව අරගෙන විදේශ භාෂාවක්වත් දන්නේ නැති කෙනෙක්ව අරගෙන විදේශ සංචාරකයෙකුට සේවා සපයන්න පුළුවන් හැකියාවක් දෝව් ඉල්ලන්නේ වතුර එකක් ඉල්ලන වෙලාවට අපි ගිහිලා දුන්නොත් එහෙම සිගරට් එකක්. එහෙම නෙවෙයි. අපි ඒ එන සංචාරකයන්ගේ අදහස් වුමරු කරගැනීමේ හැකියාවක් සහිත කණ්ඩායමක් වෙන්න ඕනේ. අපි පහසුකම් සපයන්න ඕනේ. ඔවුන්ගේ අදහස පිළි අරගෙන ඔවුන්ගේ අදහසට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මේ භාෂාව තේරෙන කෙනෙක් වෙන්න ඕන. ඒක රාජ්‍යාංශය සපයලා නැහැ. රාජ්‍යාංශයේ කම්කරුගේ වැටුපකේවල තමයි ඔය බංගල කීප කෙනෙක් තියන් ඉන්නේ. ඉතින් එහෙම කෙනෙකුට දැනුම සහිත කෙනෙක් නැතිකම තමයි මේගොල්ලන් නෑවිත් ඉන්න හේතු වෙලා තියෙන්නේ. ඔහුට උන්ගේ පහසුකම් ටික සපයා ගන්න බැරිකම. හැබැයි පුද්ගලික අංශය හරහා මේ ක්‍රියාකාරකම කරන්න පුළුවන්. මෙහෙමයි. ඔබතුමාට හැකියාවක් තියෙනවා නම් ඔබතුමාට පුළුවන් කඳවුරු බිම වෙන් කරගෙන විදේශ සංචාරකයාට අදාළ ගාස්තුව රජයට ගෙවලා කඳවුරු බිමට ඇවිල්ලා ඉන්න පුළුවන්. බැලුම් ගල සිස්ටම් එක වෙනස් කරමු. සංචාරක හෝටල් ඒ වගේම ඔවුන්ට මඟ පෙන්වන්නම් සෆාරි ජීප් රථ ඊට අමතරව කැබ් සර්විස් ජීප් රථයට ගෙන්වාගෙන අපි කොළඹ ඉඳලා ප්‍රවාහනය කරපු KDH එකේ ඉඳලා හයිලක්ස් වාහනේ ඉඳලා ඒ වගේ තිබුණු වාහන ටික ඒ හැම එකක් ඒ යාන්ත්‍රණයම බිඳ වැටලා තියෙනවා පැහැදිලිව. අපි රජයක් හැටියට අපි සංචාරක කර්මාන්තයෙන් අපි වැඩිපුර ඩොලර් උත්පාදනය කරනවා නම් අපි අනාගතේ බලාපොරොත්තු වෙනවා නම් අපනයන ආදායම සහ ආනයන වියදම මේ කියන කාරණා දෙක ගලපද්දී අපි වැඩිපුරම සංචාරකයන් ගෙන්වාගෙන ඒ හරහා මුදල් උත්පාදනය කරන්න බලාපොරොත්තු ඉන්නවා නම් අපි සංචාරක ව්‍යාපාරය කියන එක සංචාරක කර්මාන්තය බින්ද නොවැටෙන්නට රජය මැදිහත් වෙන්න ඕනේ. පුද්ගලික අංශය ලීසෙන් සමාගම් වල ඉඳලා ඒ හැම ආයතනයක්ම මේකට එකතු වෙන්න ඕනේ. අපි දැක්කා මාස 6ක සහන කාලයක් දෙනවා කියලා රජය යෝජනා කරලා තිබුණා. ඒ සහන කාලයක් දීලා තිබුණා. ඒ දීලා තිබුණේ ඒ මොහොතේ මාස 6ක් වාරික ගන්න එක නතර කරලා ඒ සම්පූර්ණ මුදලට පොලියක් අය කරලා තියෙනවා. කැපිටල් එකේ ඉඳලාම සම්පූර්ණ පොලියක් අය කරලා තියෙනවා. මේ මනුස්සයාට දරා ගන්න බැරි වෙන සීමාවකට මේ මාස 6ක් නොගෙවා හිටියාසේ සලකලා තමයි පොලිය අය කරලා තියෙන්නේ. ඒක සහනයක් නෙවෙයිනේ. ඒක සහනයක් නෙවෙයි. ඒක ගසා කෑමක්. ඒතර සහනයක් සැලසනවා නම් ඔවුන්ගේ එක්ක පොලිය ප්‍රමාණය අඩු කරලා එහෙම ඒ කාල් සීමාවේ වාරික තියෙන මොඩල් එකේම වාරික ටික පස්සට දාලා අය කරන ඒවම සිද්ධියකට එන්න ඕන. නමුත් කවුගේ කාලේ පුරාවට මේ කොවිඩ් අවදානම සහ පාස්කු බොහොම හරිය පස්සේ ඉඳලා ලංකාව ඇතුළේ ක්‍රියාත්මක වුණේ පුළුවන් නම් ඔබලා යටියල්ලා කියන තැන ඉඳගෙන කියන තැන තමයි පුද්ගලික රාජ්‍යාංශ සියලුම දෙනා කටයුතු කරේ කියන එක තමයි අපේ හැඟීම වෙන්නේ. හැම පැත්තකටම යම් ප්‍රශ්න ඇවිල්ලා තිබෙනවා. අපි විශේෂයෙන් අද කතා කරන්නේ මේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරගෙන ඉස්සරහට යන නව වැඩපිළිවෙලක සිස්ටම් චේන්ජ් එකක කඩිනම් අවශ්‍යතාවයක් මේ පෙන්වලා දෙන්නේ. මොකද එම ශාස්ත්‍රයේ ප්‍රශ්න මතුවෙමින් තිබෙනවා. එම ශාස්ත්‍රයේ නියතු අයමයි මේක කියන්නේ. එයයි මේ සිස්ටම් චේන්ජ්. ඔව් දැන් ප්‍රශ්න ගණනාවක් තියෙනවා කොහොනේ. දැන් ගණනාවකට කතා කරන්න සිද්ධ වුණා. අන්තිමේදී කිව්වා
සංචාරක සංගණන අධිකාරියෙන් මසිත සර්ට කතා කරන්න කියලා. එහෙම අංකයක් ලැබුණා. ඉතින් මොකද කළේ? එතුමාටත් කතා කළා. හෙලෝ මසිත සර් නේද? ඔව්. මට දැනගන්න ඕනේ මේකයි. දැන් 45000 60000 විතර සංචාරක පිරිසක් ලංකාවට විදේශ සංචාරකව ආවා කියලා. දැන් අපි උඩවලවේ අපේ හෝටල් වලට තාම මේ මාසෙකට එකක්වත් කිසිම හෝටල් එකකට බුකින් වැටෙන්නේ නැහැ. ඒකෝට ඒකේ මොකක් හරි හේතුවක් තියනවද? දැන් නම් බබල් එක මුකුත් නැහැ. දැන් සම්පූර්ණයෙන්ම මේ ෆුලි වැක්සිනේටඩ් කට්ටියට රට ඕපන් කරලා තියෙන්නේ. දැන් ඒ දවස්වල අපි අන්තර්ජාලය ඔය හරහානේ අපිට මේ බස් එකේ වාහනේ හැම එකෙන්මනේ අපිට සුද්ධ ටික දෙන්නේ කියලා ආවේ. දැන් මේ වෙනකොට අපිට මෙහෙම තේන මානකවත් නෑ. දැන් පෙබරවාරි තමයි මට ආයේ බුකින් ඇයි අපේ ප්‍රදේශේ තාම නැති කියලා ඇල්ල ගත්තා. ලොකු ප්‍රතිශතයක් නෑ. කොහොම 6-7 දිනක් තමයි කලාතුරෙන් දකින්නේ. බබල් එක අයින් කරලා තියෙන්නේ ගෙස්ටට ඕන විදිහට යන්න පුළුවන්ද? ඒක කියන විදිහට ඇත්තටම 40000 ගණන් ඇවිල්ලාද? ලොකෝට එනවා. කොහොම හරි මම ගණන් නම් හරියටම දන්නේ නැහැ. හැබැයි ගොඩාක් එනවාද? ඒ අර මේගොල්ලෝ දන්නේ නැහැ ඔය චීනේ ඉන්දියාවේ වැඩ කරන එක කම්කරු වගේ සෙට් එකක් දන්නේ නැහැ. ෆොරිනර්ස් ගොඩක් ඉන්නේ බෝඩ් නම් අරගෙන එන කට්ටිය ගොඩක්. දැන් එතුමාගේ උත්තරේ උනේ මේ එන්නේ සංචාරය කිරීම සඳහාම එන උදවිය කියලානේ කියුනේ. ඉතින් ওই කාරණාව පිළිබඳව net FM බැලුම්ගල ප්‍රශ්න කළා. සංචාරක අමාත්‍යාංශයේ වර්තමාන වැඩ බලන අමාත්‍යාංශ ලේකම්වරයා වගේම අතිරේක ලේකම් චන්නසූරිය මහත්මියට. ඇත්තටම සංචාරකින්ද නැත්නම් කම්කරු කටයුතු වලට එන ඉන්දියානු හෝ චීන ජාතකයන් වෙන්න පුළුවන් කියලාත් ඉතින් නම් එහෙම වුණා. හැබැයි දැන් නම් බහුතරයක් සංචාරකින් එන අය කියලා තමයි වාර්තා වෙන්නේ. ඉන්දියාවෙන් එනවට වඩා, ඒ කියන්නේ ඉන්දියාවෙනුත් එනවා. ඒත් අපේ අනිත් රටවල් ටික විශ්ලේෂණය කරාම වට අධිකාරියන්ගේ තොරතුරු ගන්න පුළුවන්. එතකොට අපිට අනිත් රටවල් වලිනුත් එන ප්‍රවණතාවයක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් අපේ දැන් ඒ රටවල් වලට වින්ටර් සීසන් එක එනකොට අර එන සංචාරක තියෙනවනේ. දැන් ඒ වගේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් ෆ්‍රාන්ස් වලට අපි දාපු ඩිරෙක්ට් ෆ්ලයිට් එක දැන් දිගටම ෆුල් බුකින් තියෙනවා. අර එතකොට ඒ වගේ රටවල් වලට අපිට සංචාරක එනවා කියන එක ගැන සෑහීමටපත් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් දැන් මේ ඊයේ පෙරේද තුණු තත්ත්වයක් එක්ක ආපහු ගැටලුවක් මතුවේද කියන එකේ සැකයක් තියෙනවා. බොහෝ පාර්ශව කියන කාරණාවක් තමයි Tamanගේ ණය මුදල් හරියට වාරික ගෙවා ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. එතකොට ඒකේ ලීසින් පහසුකමේ ක්‍රමයක් ඉල්ලුවාට පස්සේ තව අමතර ලෝන් එකක් විදිහට තමයි ඔවුන් තව ණය මුදලක් දෙන්න තමයි මූල්‍ය සහ බැංකුව ආයතන කටයුතු කරන්න කියලා. ඒතකොට ඔවුන් තවත් අපහසුතාවයට ලක් වෙනවා මේ හරහා. ඒ වගේම තමයි ඉතින් අපි දෙපැත්තම හිතන්න ඕනේ මේ පාර්ශව. කියන්නේ අපි සංචාරක ශේෂ්ත්‍රයේ හොටෙල් වල නායකරුවන් ගත්තා වගේම බැංකුව පැත්තෙන් ගත්තමත් බලන්න ඕනේ. ඉතින් මේ දෙපැත්තම බලලා තමයි මේ තීරණ ගන්න. විශේෂයෙන් සෙන්ට්‍රල් බැංක් එකත් එක්ක සම්බන්ධ වෙලා. එතකොට දැන් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඒ අදාළ වක්කීතු අමාත්‍යාංශ සමග එහෙම කතා කරගෙන යනකොට මේකට ප්‍රසන්න පිළිතුරක් අපිට හොයාගන්න අවශ්‍යයිනේ. නිසකව මේකනේ අවශ්‍ය වෙන්නේ. ඉතින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්මයාගෙන් විමසුවා ඉගෙන. සාහන සල්සන්න කටයුතු කරා. ඒ වගේම ලීසින් කම්පැනි වලට සෙන්ට්‍රල් බැංකුවෙන් කියලා ඒගොල්ලන්ට කියලා තිබ්බා වාහන සීස් කරන්න එපයි කියලා. එහෙම කරොත් සෙන්ට්‍රල් බැංක් එකේ වෙනම ආයතනයක් තියෙනවා. ඒ ආයතනය දැනුවත් කරන්න කියලා තියෙනවා. අපිව දැනුවත් කරනොත් ඒ වගේ අයව අපි ඒ තැන් වලට යොමු කරන්න කටයුතු කරනවා. සංචාරකයන්ට ස්ථිරසාර විසඳුමක් රජයක් හැටියට ලබා දෙන්න කියලා අපි මේ ලබා දෙන කෙටි කාලීන මුදල් හෝ මොනිටෝරියම් සමානවත් වෙන්නේ නැහැ. මේකට ස්ථිරසාර විසඳුමක් දෙන්න නම් සංචාරකයෝ ලංකාවට ආයිතුමයි. ලංකාවට ආවොත් තමයි මේ සංචාරයේ ව්‍යාපාරයේ ඉන්න අයට යටෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ අයට සංචාරකයෝ විශාල ප්‍රමාණයක් මම හිතනවා 2018 අවුරුද්ද වගේ ප්‍රමාණයක් ලංකාවට දෙන්න ගන්න පුළුවන් වුණොත් අපිට ලොකු ජයග්‍රහණයක් කරන්න පුළුවන්. දැන් අර ඒ වගේ ලීසින් සමාගම් වලට ගියාට පස්සේ ඕන් කියනවලු නැවත ලෝන් එකක් දෙන්න පුළුවන්. හැබැයි ඒ මුදලවත් ගෙවා ගන්න විදිහක් නැහැ කියනවා. රජයෙන් කිව්වට නමුත් ලීසින් සමාගම් ක්‍රියාත්මක වෙන්නේ ඔවුන්ගේ අපි తాවකාලික එකක් විතරයි. ඒක ස්ථිරසාර විසඳුමක් කරන්න බෑ. මොකද ලීසින් සමාගම් වේවා බැංකු හෝ වේවා ඒ අය මුදල් මේ අයට ලබා දෙන්නේ වෙනත් කෙනෙක්ගෙන් මුදල් ලබාගෙන. ඒගොල්ලෝ ෆික්ස් ඩිපොසිට් දාපු ඒ මුදල් හෝ බැංකුවට තැන්පත් කරලා තියෙන මුදල් තමයි නැවත ආයෝජනයක් මේ කරලා තියෙන්නේ මේ වාහන සඳහා. එතකොට ඒගොල්ලන් කොයි ආකාරයෙන් හරි අපසු මුදල් ලබා දෙන්න වෙනවා. ඒ නිසා අපිට එහෙම නැත්නම් වෙන්නේ ඔය බැංකු ටික කඩම්පත්ති වෙනවා. රටේ ආදායමක් නැතුව මේ මහ බැංකු හොරා කාපු ආණ්ඩුවක් අපි බාර අරගෙන මේ රටට ආයෝජකයෙක් එන්නේ නැති වෙලාවක අපි නැවතවතාවක් රට මුලින් ඉඳන්ම බිඳුවේ ඉඳන්ම පටන් ගන්න වෙලා තියෙනවා. බැලුම් ගල සිස්ටම් එක වෙනස් කරමු. කෙටිකාලීනව අපිට සංචාරක කර්මාන්තය
වගේ කර්මාන්ත මත රඳාපවතින්න පුළුවන්. මොකද ඩොලර් බිලියන 5ක විතර ආදායමක් තමයි අපි සාමාන්‍ය 2019 වගේ වර්ෂවලදී ලැබුවේ සංචාරක කර්මාන්තේ. ඒතර ඩොලර් බිලියන 5ක් වගේ කියන්නේ අත වශයෙන්ම අපේ කෙටි කාලීන ප්‍රශ්න. වහාම ගෙවන්න තියෙන ණය ගෙවන්න ඒ ඩොලර් වශයෙන් තියෙන අර්බුදයේ විසඳ ගන්න වගේ දේවල් වලට පිළියමක් වෙනවා මිසක් ඒක දිගු කාලීන වශයෙන් අපිට මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න සාධකයක් වෙන්නේ නැහැ. මොකද හේතුව ලංකාවේ තියෙන ආර්ථිකයේ කඩාවැටීම කොවිඩ් ප්‍රශ්නය නිසා පමණක් ඇතිවෙච්ච දෙයක් නෙමෙයි. අපේ ආර්ථිකයේ කඩාවැටීම ඊට කලින් සිඳලා කාලයක් තිස්සේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් නිසා. ඒ නිසා එකපාරට මුකුත් නැති අවස්ථාවක ඒ වගේ කර්මාන්තයකින් අපිට ලබා ගන්න පුළුවන් වුණාට ඒ නැතිවෙච්ච ඩොලර් බිලියන 3-4ක් ප්‍රමාණිකූලව නමුත් අපිට එතනින් එහාට යන්න ඊට වඩා ලොකු දේවල් කරන්න සිද්ධ වෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සිරිමල් අබේරත්න මහත්මයා කතා කළ අද net FM බැලුම් වලින් අපි කතා බහ කරමින් ඉන්න කඩාවැටුණු ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටවන්න සංචාරක කර්මාන්තයෙන් ලබා දෙන්න පුළුවන් දායකත්වය මොන වගේද කියන කාරණාවයි අපි සාකච්ඡා කරමින් හිටියේ. ඒ කතා බහේදී මහාචාර්ය සිරිමල් අබේරත්න මහත්මයා තවදුරටත් අපේ රටේ පවත්නා වූ ප්‍රශ්න පිළිබඳව මේවාට විසඳුම් සෙවිය යුතු ආකාරය පිළිබඳවත් මෙහෙම පැහැදිලි කළා. සංචාරකයෝ මේ රටට එනවායි කියලා කියන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය කරන ඒගොල්ලන්ට හුරුතු ඒගොල්ලන්ට ගන්න ඕන කරන බහන් දේවල් පිළිබඳව අඩුපාඩුකම් තියෙන හරියට ප්‍රවාහන සේවාවල් නැති අපේ පොදු ප්‍රවාහන සේවාවන් වල සංචාරකයන් ගමන් කරන්න බෑ. අපේ පාරවල් වල යන්න බැරි තරමේ අවිනීතකමක් තියෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නත් එක්ක අපේ රටේ සංචාරකයන්ගේ වියදම අතිවිශාල වෙලා තියෙනවා. දැන් ඊට පස්සේ අපේ රටේ සංචාරකයන් පැමිණීම අතොතේන මිලියන 2ක් විතර වෙන්නේ. නමුත් මේ මිලියන 2 ගෙන්න ගන්නත් අපි විසින් නිර්මාණය කරපු වැදගත් දේවල් ලංකාවේ නැහැ. අපේ පිට පෙන්නන්න තියෙන අපේ දේශීය අපේ මුදු වෙරළවල් අපේ කඳු දියැලි සහ අපේ ඉතිහාසය විදිහට පෙන්නන්න ඒකක්වත් අපේ නිර්මාණ නෙමෙයි. අපි බැලුවොත් ඒකත් එක්කම සංසන්දනය කරලා කාන්තාරවල ඉදිරපෝ නගර දුබයි වගේ සංචාරකයන් පැමිණෙනවා වර්ෂයකට මිලියන 15ක්. ඒකට මේගොල්ලෝ එන්නේ මේ කාන්තාරය බලන්න නෙමෙයි. ඒකට වඩා දේවල් මිනිසා විසින්ම නිර්මාණය කරපු නිර්මාණ සමග සංචාරක කර්මාන්ත ඉදිරියට යන නිසා අපිට ඊට අතරේ තව කාලයක් ගත වෙනවා. ඉතිහාසගත කාරණා ස්වභාව සෞන්දර්ය හා කාරණා එක්ක අපිට පුදුම සම්පත් ප්‍රමාණයක් තියෙන්නේ. අන්න එය කළමනාකරණය කරගනිමින් මේ COVID-19 වසංගතය මැද්දේ කොහොමද අපි ඉදිරියට යන්න ඕන කියන එක සම්බන්ධයෙන් අර පෙර කී පරිදි මේ ප්‍රශ්න ටික අරගෙන ඒවා සාකච්ඡා කරලා යම් විසඳුමකට යාමේ කඩිනම් අවශ්‍යතාවයක් තිබෙනවා. එතකොට දැන් අන්න ඒ කඩිනම් අවශ්‍යතාවයට හොඳින්ම බැඳිලා ඉන්න වගකිව යුතුම පාර්ශවයේනේ සංචාරක අමාත්‍යාංශය. එහි අමාත්‍යතුමා ප්‍රසන්න රණතුංග මහත්මයාත් එක්ක අපි කතා කළා මේ ගැන. ජීවිතේ පළවෙනිය ජීවිකාව දෙකට. ජීවිතය කියන්නේ අපි හැමෝටම වැදගත්. ජීවිකාව කරගන්න ජීවිතය තියෙන්න ඕනේ. ඒ නිසා එන්නත්කරණය කරලා බූස්ටර් එකක් ලබා දෙන්න. එතකොට සංචාරකයන්ට බය නැතු වෙන්නත් පුළුවන්. ලංකාවේ අයව සෞඛ්‍ය ආරක්ෂිත විදියට ක්‍රමවේදය උපයෝගී කරගෙන අපි කටයුතු කරනවා. ඊළඟට තමයි ජීවිකාව කරගන්න වෙන්නේ. එතකොට තමයි බඩ ගැන හිතලා ඒගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරය නිර්මාණය කරන්න. මම හිතනවා මේ අයවැයෙන් දේශීය නිෂ්පාදන වලට ගත්තා වූ පියවරත් ඒ වගේම විවසායක ශක්තිමත් කරන වැඩසටහනත් ඒ වගේම මේ අයවැයෙන් පැහැදිලිව ජීවනෝපාය අහිමි වෙච්ච අය සඳහා වෙනම මුදලක් වෙන් කරලා ඒකත් ඒ මුදල සංචාරක ශේෂ්ඨයට ලබා ගන්න පුළුවන්. මම හිතනවා රටක් ආණ්ඩුවක් මේ ආර්ථික වශයෙන් කඩන් වැටිච්ච රටක ආණ්ඩුවක් අරගෙන ආරම්භ කරනකොටම මුහුණ දෙන්න වෙච්ච අභියෝගවල එක තමයි අපිට ආණ්ඩුවක් ගෙනියන්න වෙලා තියෙන්නේ. ආර්ථික වශයෙන් ලංකාවට ලැබෙන්න ඕනේ විදේශ විනිමය සංචාරකයන්ගෙන් 2018 වර්ෂයේ විතර බිලියන 4.5ක ආදායම ලැබුණ සංචාරකයන්. ඒ සම්පූර්ණම මුදල පහුගිය අවුරුදු දෙකේ අහිමි වෙලා තියෙනවා. ඒ වගේම පිටරටවල වල සේවය කරන සේවකයෝ ඒගොල්ලන්ගේ රැකියා අහිමි කියලා ඒ අය විශාල ප්‍රමාණයක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. නැවත වතාවක් අපිට ආණ්ඩුවක් හැටියට අලුතෙන් ඒ අයට වෘත්තීය හැකියාවන් ඇති කරන්න පිටරටවල වල කටයුතු කරගෙන යනවා. දැන් බොහෝ දෙනෙක් විපක්ෂයේ මතවාදයක් හදන්න නම් මිනිස්සු රට ඇරලා යනවා කියලා නෑ. ආණ්ඩුව මහන්සි කරනවා පුළුවන් තරම් රැකියා අහිමි වෙච්ච අය නැවත ඒ රටවල වලට ඇරලා ඒගොල්ලන්ගේ ජීවිකාව ආර්ථික ශක්තිමත් කරනවා වගේම ඒ හරහා රටට ලැබෙන ප්‍රතිලාභ වැඩි වෙනවා. ඒ සඳහා කටයුතු කරලා යනවා.
අපට රටට නැති වෙච්ච අහිමි වෙලා ගිය නැත්තම් ළඟා කරගන්න බැරි වෙච්ච දේවල් ගැන දුක් වෙලා වැඩක් නැහැ. හැබැයි ඒ දේවල් වලින් පාඩමක් ඉගෙනගෙන අපේ රටේ අනාගතය, අපේ රටේ ජනතාවගේ ආර්ථිකය වගේම පොදුවේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න සංචාරක කර්මාන්තයට අපි දන්න ලොකු හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වක්කියුතු පාර්ශවවල අවධානය යොමු වෙලා කඩිනමින් මේ තත්ත්වය ක්‍රියාත්මක කරන්න කියන යෝජනාවයි නෙත් FM බැලුම්ගලට කරන්න තියෙන්නේ. කියන්නේ පැහැදිලිවම අතීතයෙන් පාඩම් ඉගෙනගෙන වර්තමානයේ එය ක්‍රියාවට යොදලා අනාගතයේදී ජයග්‍රහණයට යමු කියලා. සුබ දවසක් මම රංගන. මම චාමික.